අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තයං විහරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ දිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච චත්තාරෝ මේ භික්ඛවේ පුංගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ උංගති තඤ්ඤෝ විපංචි තඤ්ඤෝ නෙය්‍යෝ පද පරමෝ ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ පුංගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් තීති. සදහවත් වාසනාවන්ත පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ වාසය කරන පුද්ගලයෝ 4 දෙනෙක් පිළිබඳව කළ දේශනාවක් තමයි මේ මාතෘකාවේ තිබුවේ. බෞද්ධයා නාලිකාව ඔස්සේ විසුරුවා හරිනු ලබන මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ අලුත්ගම කළුවාමෝදර ශීලානන්ද පාරංක 330 යන ලිපිනේ පදිංචි පී.ඒ. චන්ද්‍රිකා මහත්මිය, චන්ද්‍රිකා සමන්මලී මහත්මිය, එස්. විමුක්ති මදුසාන්, එස්. ලසංනා මදුසානි දියණිය මේ දුව පුතා සහිතව මේ උතුම් පින්කම කරන්න ප්‍රධාන අරමුණ තමයි 2020 3 මාසයේ 23 වන දින අභාව ප්‍රාප්ත වූ සරත් සිල්වා ස්වාමි පුත්‍රයාණන්ට දරුවන්ගේ පියාට පින් දීම වර්ෂ පූර්ණ පින්කමක් හැටියට මේ උතුම් පුණ්‍ය කර්මය සිදු කරගන්න ලැබීම තමන්ගේ වාසනාවක්. ලෝකෙටම ධර්ම දේශනාවක් විසුරුවා හැරලයින් ලැබෙන පින ඒ අභාව ප්‍රාප්ත වූ සරත් සිල්වා ආදරණීය ස්වාමි පුත්‍රයාණන්ට ආදරණීය පියාට විශේෂයෙන් පින් දීම තමයි කරන්නේ. අභාව ප්‍රාප්ත වන මව්පිය ඥාතීන් පින් පිණිස ජීවත් වන අයට පියා ප්‍රධාන ඥාතීන්ට ආශිර්වාද කරමින් මේ උතුම් පින්කම චන්ද්‍රිකා සමන්මලී මහත්මියගේ දායකත්වයෙන් සිද්ධ කෙරෙනවා. ස්වාමි පුත්‍රයා වෙනුවෙන් කළ යුතු ගෞරවය බුදුදහමේ බොහෝම ඉහළින් සඳහන් කරලා තිබෙනවා. විවාහපත් වූ කාන්තාව ස්වාමි දියණිය තම ස්වාමියාට ගෞරවය පුද කළ යුතුයි. කෑම බීම ඇඳුම් පැළඳුම් සපයා දිය යුතුයි. ඒ වගේම ස්වාමියාගේ කුදුමහත් වැඩ කටයුතු වල සහාය ලබා දෙන්නට ඕන. ඒ වගේම අසභ්‍ය වචන පාවිච්චි නොකළ යුතුයි. ඒ වගේම ස්වාමියා රස්සාවට යෑමට පෙර ආතුව එතුමා වෙනුවෙන් කළ යුතු සංග්‍රහ සම්මාන කරන්නට ඕන.
පැමිණෙනකොට පෙරමග ගමන් කිරීම, තේපැන් සංග්‍රහයක් පැවැත්වීම, සුහඳ සාමීචි කතාව ඒවා සිද්ධ කටයුතුයි. යම් අවස්ථාවක පරලෝකියොත් එකම දෙය ඉතුරුව තියෙන්නේ ඒ ස්වාමි පුත්‍රයාණන් දරුවන්ගේ පියා සිහි කරලා පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කිරීම. ස්වාමීන් වහන්සේ එක නමකට හරි දාන ටිකක් පූජා කරලා ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන උදෙසීමේ යුක්තව ඒ දානමේ පින්කම කළ පින් දෙන්න ඕන. එපමණ ඉතුරු. දැන් මේ අවස්ථාවේ කරන්නේ ලෝකෙටම බණක් කියවන එක. බෞද්ධ නාලිකාව විශාල පිරිසක් පරිශීලනය කරනවා. කලින් පින්වත්නි ලෝකෙට බණ තිබුණේ නැහැ. බෞද්ධ නාලිකාව ආරම්භ කළ දැන් වසර 15ක් පමණ වෙනවා. මේ වසර 15ේදී පැය 24ෙම ලෝකෙට බණ හම්බුණා. ඊට පස්සේ තමයි අනිත් නාලිකාවලිනුත් බණ පිරිත් කියන්න පටන් ගත්තේ. ඒ අනුව දරණාගම ස්වාමින් වහන්සේ කළ සේවය අති විශාලයි. අද මේ නෝනා මහත්මියටත් දරුවන්ටත් තමන්ගේ ස්වාමි පුත්‍රයා පියා වෙනුවෙන් ලෝකෙටම බණක් කියවන්න ලැබුණේ අන්න ඒ නිසයි. ධර්ම දානමේ පින්කමද සමකරන්න දානයක් තව ලෝකෙ නැහැ. යම් තාක් දාන වස්තුන් තියෙන්න පුළුවන්. ඒ සියලුම දේට වඩා වටිනවා ධර්ම දේශනාවක් පැවැත්වීම. ලෞතර බුදු කෙනෙකුගේ ශාසනය පවතින්න ඕන. දේශකයන් වහන්සේලා වැඩ ඉන්නට ඕන. සදහවත් දායක පක්ෂයේ ඉන්නට ඕන. මෙන්න මේ කාරණා තුන එක්තැන් වෙච්ච වෙලාවක පමණක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන්. පුණ්‍යානුමෝදනාවක් කරන්න පුළුවන්. තමන්ටත් තිබෙන මේ පිනෙන් දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් පැතීම නොව නිවන් සම්පත් ප්‍රාර්ථනාව පමණයි. එතකොට ප්‍රබල වැඩි. දෙව්ලොව පතා කරන පින්කම් වල බලය අඩුයි. මනලොව රජ සම්පත් හෝ මනුෂ්‍ය සම්පත් පතා කරන පිනෙත් බලය අඩුයි. නිවන් සම්පත් ලැබේවා කියන පැතුම හිතේ තියාගෙන එක මල්වට්ටියක් පූජා කළත් ශක්තිය බලයේ පින වැඩි. එහෙමනම් ධර්මානුශාසනාවක් නිවන් සුව පතා ශ්‍රවණය කළොත් මොනතරම් පිනක් ලැබෙනවද? ඒ නිසා කවුරුත් දවසට බණක් දෙකක් හෝ ශ්‍රවණය කළොත් සංසාරෙවත් ගෙවා නිම කළ නොහැකි පිනක් Tamanට ලැබෙනවා. ප්‍රධාන වශයෙන් නුවණ ලැබෙනවා. ප්‍රඥාව ලැබුණයි කියන්නේ සියලුම සම්පත් ලැබෙනවා. ආයු වරණ සැප බල භෝග ඒ වගේම පරිවාර ධන සම්පත් මේ සියලුම සම්පත් ලැබීමේ ප්‍රධාන ගමන් කරුවා ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව ලබා දෙන පින්කම් පහක් තියෙනවා. ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ සජ්ජායනා කිරීම, ධර්මය හිතින් මෙනෙහි කිරීම, භාවනා කිරීම කරුණු පහයි. ඊළඟට පහන්නාලෝක පූජාදීනුත් නුවණ ලැබෙනවා. නමුත් අර පින්කම් පහට සම කරන්න බෑ. ඒ නිසා කවුරුත් බණ ටිකක් අහන්න පුරුදු පුහුණු වෙන්නට ඕන. එතකොට පරලෝකා ප්‍රාප්ත අයත් මේ පින්කම් දැකලා සතුටටපත් වෙලා ඒගොල්ලෝ පුණ්‍යානුමෝදනාවක් එහෙම නැත්නම් පින ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ එක්කෙනෙකුට දෙන්නෙකුට දේශනා කරපු දහමක් නෙමෙයි. බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුටම කරපු දේශනාවක්. මේ ධර්මයේ දැන් අවුරුදු 2600 ගණනක් වුණා. නමුත් අකුරක්වත් වෙනස් වෙලා නැහැ. අනිත් ආගම්වල ඒ පොත් වෙනස් වෙලා මේ වෙනකොට. නමුත් බුදුදහමේ දේශිත මේ ධර්මය අවුරුදු 5000 පිරෙනතුරුම වෙනස් කරන්න බෑ කාටවත්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදය
එදත් අදත් හෙටත් ඒ විදිහමයි ශාසනාන්තය දක්වාම කාටවත් වෙනස් කරන්න බෑ. ඉතිපිසෝ ස්වාක්කාද සුපටිපන්න වගන්ති කිසිම කෙනෙකුට අකුරක්වත් වෙනස් කරන්න බෑ. ඒ බුදුගුණ, ඒ දහම්ගුණ, ඒ සංඝගුණ ඒ විදිහටම තියෙන්න ඕන. ඒවා ගැන හිතලා මේ මහත්තුරු මව්වරු දරුවන් හැම කෙනෙකුම සතුටටපත් වෙන්නට ඕන. ඊටාම සුවිසුද්ධ පිරිසුදු ධර්මයක් මේ අපිට ලැබිලා තියෙන්නේ. ඒවා දියුණු කරමින් අපි ඉදිරියට යන්න ඕන කියන කල්පනාව තිබෙන්නට ඕන. මම මේ මාතෘකා කරපු දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක භික්ෂූන් වහන්සේලා අමතමින් කරපු දේශනාවක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කොයි කාටත් අමතමින් කරපු දේශනාවක්. ඒතර සවැත් නුවර ජේතවනාරාමයේ කියන එක පින්වත්නි හරිම බලවත්. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය අවුරුදු 45යි. එයින් අවුරුදු 25ක් වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. දඹදිව වන්දනාවේ ගිය අයට ඒක දැක ගන්න පුළුවන්. ඊළඟට කකුසඳ කොණාගමන කාශ්‍යප කියන බුදුවරු වැඩ හිටියේ ඔය කියන භූමියේම තමයි විහාරේ පිහිටලා තිබුණේ. අනාගතේ පහළ වෙන මෛත්‍රීය මහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් වැඩ වාසය කරන්නේ ඔය ජේතවන භූමියේම තමයි පිහිටන්නේ, වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සියලු බුදුවරයන් වහන්සේලාගේ නිත්‍ය වාස විහාරස්ථානය සවැත් නුවර ජේතවන භූමිය තුලමයි. ඒක වෙනස් වෙන්නේ, ඒක ආවේනික ධර්මයක්. තව තිබෙනවා තැන් තුනක්. එකක් පළවෙනි ධර්ම දේශනාව පැවැත්වූ බරණැස් ඉසිපතනාරාම, ඒක වෙනස් වෙන්නෙම නැහැ. දෙකයි. ඊළඟ කාරණය කවුරුත් අහලා තියෙන 7 වෙනි වැසි සමය ගත කරපු බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කළේ. බොහොම දුෂ්කර පළාතක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගම් ප්‍රදේශය එහෙට තමයි වැඩම කළේ. අනිත් එක බුද්ධ ගයාව. ලෞතර බුදු වෙන සියලුම බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වන්නේ බුද්ධ ගයාවේදී ඒ භූමියේදීම පමණ. එක වෙනස් වෙන්නේ. බුද්ධ ගයාව, බරණැස් ඉසිපතනාරාමය, සවැත් නුවර ජේතවනාරාමය සහ සංකස්සපුර සෑය. මේ ස්ථාන 4 හැම බුදු සසුනකම පරිශීලනය වෙනවා. අනිත් සිද්ධාස්ථාන වෙනස් වෙන, උපත පරිනිර්වාණය ඒව වෙනස් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනය සියලු බුදුවරයන් වහන්සේලා වැඩ හිටපු ජේතවනාරාමයේ වැඩ ඉඳගෙන තමයි දේශනාව කළේ. මහණෙනි, මං ඔබලාට විද්‍යමාන ලෝකී විද්‍යමාන පුද්ගලෝ 4 දෙනෙක් කියලා දෙනවා. ඇහැට පේන්න තියෙන පුද්ගලෝ 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි පුද්ගලයා උග්ගටිතඥ, බොහෝම දැනුගත් මහා පුණ්‍යවන්ත, සංසාර ගමන කෙලවරක් දකින උතුමාට කියන නමක් උග්ගටිතඥ. පදේ ගැඹුරුයි. උග්ගටිතඥ කියන එක. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහමොගලන් මහරහතන් වහන්සේ උග්ගටිතඥ පුද්ගලයන්. දැන් ප්‍රථම වස්සාන කාලයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩ ඉඳලා හැමෝම නික්ම ගියා ධර්ම ප්‍රචාරේ. 69ක් එක පාරක එක නමයි වඩින්, දෙනමක් වඩින්නේ නැහැ. එහෙම 69 පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා උරුවේල කියන දනව්වට. බුද්ධ ගයාව පැත්තේ තියෙන උරුවේල දනව්ව.
එතකොට බුදුරජාණන් වහන්සේ පැත්තට වැඩිය මේ කණ්ඩායම එක පාරක එක්කෙනයි. දෙන්නෙකුට එක පාරක යන්න එපා කිව්වා. ඔබලා වැඩම කරලා මේ තථාගත ධර්මය දේශනා කරන්න ඕන. ඔහොම යනකොට තමයි උපතිස්ස කියන පරිබ්‍රාජකතුමා සරියුත් හාමුදුරුවෝ නොයෙක් ශාස්ත්‍රවරු පස්සේ ගිහිල්ලා ධර්මයේ හොයාගන්න බැරුව ඇවිදිනවා. ඔන්න ඔය වෙලාවේ මේ අස්සජී මහරහතන් වහන්සේ මගදී මුණ ගැහුණා. පිණ්ඩපාතේ වඩින වෙලාවක මුණ මේ ස්වාමින් වහන්සේ නම් යමක් අවබෝධ කරගෙන තියෙන්න පුළුවන්. ඊළ පස්සෙම ගිහිල්ලා වතාවක් දක්වන පාත්‍රයේ හොදා දීලා වන්දනා කරලා කියන ඔබ වහන්සේ නම් බොහෝම සංවර කෙනෙක්. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ අදහන දහම මොකක්ද කියලා ඇහුවා. මගේ ගුරුවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ තමයි මං අදහන්නේ කිව්වා. අනේ සාදු ස්වාමීනි මටත් මේ බණ ටිකක් කියන්න. පින්වත මම මහාන වෙලා වැඩි කලක් නෑ මාස කීපයක්. මට ලොකු බණක් කියන්නත් බෑ. ලොකු බණක් ඕන නෑ ඔබ වහන්සේ දැනගෙන සරල බණ ඩිංගක් මට කියන්නේ. අන්නේ ආරාධනාවට අනුව මහමගදීම මේ ධර්ම දේශනාව කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා මේ කියන්නේ? මේකේ පළවෙනි පද දෙක කියනකොටම උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් මාර්ගයෙන් නිවනට පත්වන බලන්න නුවණ කොච්චර දියුණු වෙලාද කියලා. යේ ධම්මා යම් ධර්මයක් හේතුප්පබවා හේතුවකින් හටගන්නේද? යේ ධම්මා හේතුප්පබවා යම් කිසි ධර්මයක් හේතුවකින් හටගන්නේද? එතකොට හේතුව කියන්නේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය මෙතනින් ප්‍රකාශ වෙනවා. තේසං හේතුන් තථාගතෝ ආහ. ආන්නේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ පදේ කියනකොටම උපතිස්ස කියන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලයට පත් වුණ මහමගදී. බලන්න කොයිතරම් දැනුගත් මහා බුද්ධිමත් යම් දේශනාවක් තේරුම් බේරුම් කරගන්නට තරම් කොච්චර නුවණක්ද බලන්න. ස්වාමීනි බොහොම ප්‍රමාණවත් ඇති වෙහෙසෙන් දෙපා කියලා කිව්වා. ඊළඟට නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. එවං වාදී මහා සමනෝ. මෙන්න මෙබඳු දේශනා ඇති කෙනෙක් තමයි මහා සමනෝ බුදුරජාණන් වහන්සේ. කාලේ හැම තැනම ශ්‍රමණ කියන පිරිස ඉන්නවා. දඹදිව පුරාම බුදුරජාණන් වහන්සේද කියන්නේ මහා ශ්‍රමණ කියලා. ඒ අය අතරුනොත් ප්‍රධානයා කියන එක. ඊළඟට වන්දනාමාන කරලා තමන්ගේ යාළුවා හොයාගෙන ගියා. කෝලිත. එයත් එනවා මෙයා හොයාගෙන. මට නම් නියම ධර්මයක් හම්බ වුණා වැඳගෙන අහගෙන ඉන්නේ කිව්වා. උපතිස්ස මේ කියන්නේ. මේ ගාථාවම කිව්වා. පළවෙනි පද දෙක ඉවර වෙනකොට උපතිස්ස පරිබ්‍රාජකතුමා සරියුත් තරුණ ළමයා සෝවාන් වන ගාථාව ඉවර වෙනකොටම කෝලිත පරිබ්‍රාජ මොග්ගල්ලාන තරුණ ළමයා සෝවාන් වුණා. දැන් එතකොට මේ දෙදෙනාම තමන්ගේ ගිහි කාලේ ගුරුවරයෙක් හිටියා සංජය කියලා. එතුමා හම්බෙලා කිව්වා පිනන් නියම ධර්මය අවබෝධ කළා ඔබතුමාත් එන්නේ කිව්වා. මට නම් ඉතින් යන්න විදියක් නෑ ඔබලා යන්නේ කිව්වා. තාපසවරු 250ක් එක්ක මේගොල්ලෝ ගියා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. එතනට ගිහිල්ලා මහාන වුණා. සරියොත් ස්වාමින් වහන්සේ දින
15කින් රහත් වුණේ. මොගලන් හාමුදුර දින 7කින් රහත් වුණා. එතකොට දේශනාව පටන්ගන මුලදීම මාර්ගඵල නිවන්සෝ ලබන පුද්ගලයාට කියන්නේ උග්ගටි තඥ මතක තියාගන්න. වෙහෙසෙන්ඩ ඕන නෑ, දුක්විඳෙන්ඩ ඕන නෑ, කලක් කියන්නේ නෑ. අමුතු වෙහෙසක් ගන්න ඕන නෑ. දේශනාවේ මුල පටන් ගන්නකොටම නිවන්සුව ලබනවා. මොන තරම් බුද්ධිමතෙක්ද කියලා තමන්ම කල්පනා කරලා බලන්න. ඇයි ආත්ම 500ක් අනුපිළිවෙලට මහාන වෙලා. ගිහි ගෙදරක් පැත්තට යන්නේ ඔක්කොම අතහැර දමනවා. ඇලීම ගැටීම තුරන් කළා. වාසනාවන්ත ජීවිත පෙළක් ගත කරගෙන ගෞතම බෝසතාණන් වහන්සේ සමග සමීපෝ මේ උතුමෝ ඇවිල්ලා තියෙන. සාරී කියන බැමිණියගේ පුත්‍රයා සාරිපුත්ත නම් වේ. උපතිස්ස කිව්වට කවුරුත් දන්නේ නැහැ. සාරී කියන බැමිණියගේ පුත්‍රයා සාරිපුත්ත නම් වේ. අන්න ඒකයි ප්‍රසිද්ධම. උපතිස්ස කියලා උපතිස්ස ස්වාමීන් වහන්සේ කියනකොට කවුරුත් දන්නේ නැහැ. මොග්ගලී කියන බැමිණියගේ පුත්‍රයා මොග්ගල්ලාන අම්මගේ නම මොග්ගලී කියන එක. ඒ නමින්ම තමයි ප්‍රසිද්ධ වුණේ මොග්ගල්ලාන කියලා. දීඝ නක කියලා හිටිය මාමණ්ඩි කෙනෙක් එයාගේ සරියුත් හාමුදුරුවන්. සරියුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දවසක් පවන් සලමින් හිටියා. දීඝ නක කියන පරිබ්‍රාජකතුමාට කළ දේශනාව අහලා සරියුත් ස්වාමීන් වහන්සේ රහත් වුණා. කිසිම වෙහෙසක් ගත්තේ නැහැ. කොච්චර පින්වන්තද. ඒ නිසා මේ උතුමන්ට කියන මතක තියාගන්න උග්ගටි තඥ කියලා. උග්ගටි තඥ පුද්ගලයා. දෙක විපංචි තඥ පුද්ගලයා. විපංචි තඥ පුද්ගලයා. දේශනාව අවසානයේදී නිවන් සම්පත් ලබන අය. දැන් ප්‍රථම ධර්ම දේශනාව දම්සක් සූත්‍ර දේශනාව. පිරිත් පොතේ තියෙන දම්සක් සූත්‍ර දේශනාවේ චතුරාර්ය සත්‍ය දේශනාව. චතුරාර්ය සත්‍ය දේශනාවට හොඳ නමක් තියෙනවා සාමුක්ඛංශික දේශනාව කියලා කියන්නේ. හොඳ තේරුමක් ඒ සාමුක්ඛංශික දේශනාව. එතකොට මේ දම්සක් සූත්‍ර දේශනාව අවසන් වෙනකොටම තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ නිවන් සම්පත් ලැබුවේ. ආන්නේ උතුමාට තමයි කියන්නේ විපංචි තඥ කියලා. දේශනාව අවසානයේ නිවන් සම්පත් ලබන උතුමාට විපංචි තඥ කියනවා. එදා දෙවියෝ බ්‍රහ්මයෝ 18 කෝටියක් දේශනාව අවසන් වෙනකොටම නිවන් දැකලා තියෙයි. ඒගොල්ලොත් ওই නමින් හඳුන්වන්නේ. අසංකේයයක් දෙවියෝ බ්‍රහ්මයෝ සෝවාන් සකරදාගාමි අනාගාමි මාර්ගඵල 3ටපත් වුණ. ඒගොල්ලන්ට කියන්නේ විපංචි තඥ කියලා. ඒ වගේ ධර්ම දේශනාවෝ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණව දේශනා කළා තියෙනවා. සවැත් නුවරදීම සූත්‍ර දේශනා 18000ක් පවත්වලා තියෙනවා. ඒ හැම දේශනාවක් අවසානයේදීම මාර්ගඵල නිවන් සම්පත් ලබනවා. ඒගොල්ලෝ විපංචි තඥ පුද්ගලයෝ. ඒගොල්ලොත් නුවණ හොඳටම දියුණු. හොඳට නුවණ දියුණු කරපු අය. ඒ නිසා තමයි ඒ තත්වයට පත්වන්නේ. බන්දියවප්ප මහානාම අස්සජී කියන උතුමන්ට දවසට එක නම ගානේ නවත්තගෙන බණ කිව්ව. ඒගොල්ලොත් මාර්ගඵල තත්වයට ගෙනාවා. ඊළඟට වටිනාම සූත්‍ර දේශනාවක් තියෙනවා අනත්ත ලක්කන සූත්‍ර දේශනාව. හැම දෙයක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම. දැන් බලන්න අපි ජීවත් වෙනවා මැරෙනවා. ජීවත් වෙනවා කෙස් ටික පැහෙනවා දත් ටික වැටෙනවා ඇඟරැලි වැටෙනවා ලෙඩ වෙනවා දුක් විඳිනවා නැගිට ගන්න බෑ වාඩි වෙන්න බෑ ඔත්පල වෙනවා සමහර කොහොම ඉඳලා දුක් විඳලා මැරෙනවා. මෙන්න මේක තමයි ස්වභාවය. කර්මානුරූපව ඒ තමාගේ අවසානයේට පත්වන දේ දුක විඳින්න ඕන. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ලක්ෂණය පෙන්눔 කරමින් කළ දේශනාව අනත්ත ලක්කන සූත්‍ර දේශනාවයි. බරණස් නෝ ඍෂිපතනාරාමේදී
පංච වර්ගීය භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. දේශනාව අවසන් වෙනකොටම රහත් වුණා. ඒගොල්ලොන්ට කියන්නේ විපංචිතඥ. දේශනාව අවසානයේදී රහත් වීම. ඊළඟට නෙය්‍ය පුද්ගලයා තුන්වෙනියා. නෙය්‍ය පුද්ගලයා කියන මුළු ජීවිත කාලෙම වෙහෙස මහන්සියලා දුක් විඳලා නිවන් සම්පත් ලැබීම. ඔය චක්කුපාල කියලා හිටිය රහතන් වහන්සේ නමක් ඇස් අන්ධයි. ඇස් පේන්නේ නැහැ. සක්මන් කරලා වාඩි වෙලා භාවනා කළ දීර්ඝ කාලයක් දුක් විඳලා තමයි රහත් බවට පත් වුනේ. කර්ම විපාකයක් නිසා ඇස් දෙක අන්ධ වෙලා තිබුණා. තව හිටිය පින්වත්නි මහා සීව කියලා රහතන් වහන්සේ නම. මහා සීව. මේ මහරහතන් මේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් පුදුම වෙහෙසක් දක්වලා තමයි රහත් වුනේ. ඒ නෙය්‍ය පුද්ගලයන්ගේ ලක්ෂ ජීවිත කාලෙම දුක් විඳින. තම හිටිය පෝටිල කියලා ස්වාමීන් වහන්සේ නමක් හැමදාම බුද්ධ වන්දනාවට එනවා. ගෝලයෝ 500කට 1000කට වගේ උගන්වන. විවේකයක් නැහැ. උදේ බුදුන් වඳින්න ගියාම වෙනදා සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. එදා අසභ්‍ය නරක වචනයක් කියවුණා. තරහට නෙමෙයි. හදාගන්න. තුච්ච පෝටිල සුඛී හෝතු. හිස් පෝටිලය සුවපත් වේවා. කොච්චර භයානකද. මේ ස්වාමීන් වහන්සේ අඬමින් හිතන අනේ මට හිස් පෝටිල කිව්වනේ. මම 500කට 1000කට ශිෂ්‍ය උගන්වනවනේ. ත්‍රිපිටක ධාරී කෙනෙක් නෙයි මට මෙහෙම කිව්වේ. පැත්තකට වෙලා කල්පනා කරනකොට ඔන්න අදහස ආවා. ඇත්තනේ කතාව. සරියුත් මොගලන් ආදී උතුමොත් රහත් වෙලා. අනද හාමුදුරුවෝ සෝවාන් වෙලා. අසවල්ලෝ සෝවාන් වෙලා. මට මොකුත් නැහැනේ. චිත්ත සමාධියක්වත් නැහැනේ. ඒක නිසා තමයි මට මේ තුච්ච පෝටිල කියලා කිව්වේ. කාමරේ අස්බස් කරන පාත්‍ර සිවුරු අරගෙන කාටවත් නොකිය පිටත් වුණා. කියන්න ගියොත් බාධා වෙනවා. බොහෝම ඈත අරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා භාවනා කළ බොහෝ කලක් භාවනා කරලා විශාල වෙහෙසක් දරාගෙන අන්න ස්වාමීන් වහන්සේ රහත් බවට පත් වුණා. අන්න නෙය්‍ය පුද්ගලයෝ කියන්නේ ඒගොල්ලෝ. ජීවිත කාලෙම අවුරුදු 10 15 20 දුක් විඳලා රහත් වීම. ඒ තුන්වෙනි එක. තවත් හිටිය පින්වත්නි රහතන් වහන්සේ නමක් ගෝලයෝ 30000ක් ඉන්න රහත් වෙලා මේ ගුරුන් වහන්සේ. දවසක් එක ගෝලෙක් ඇවිදින් තමන්ගේ ගුරුවරයාට වන්දනා කරලා කියන ස්වාමීන් වහන්සේ බොහෝම වික්ත ප්‍රතිබල අභිඥා තිබෙන 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ගුරුවරයෙක්. ඔබ වහන්සේගේ ගෝලයෝ 30000ක් ඉන්න ඔක්කොම රහත් වෙලා. ස්වාමීනි මට පුළුවන්ද හස්ති රාජයෙක් මවල පෙන්වන්න පුළුවන් කිව්වා. එහෙනම් මවන්න කිව්වා. ඒ හස්ති රාජයා හොඬවැල ඔසවාගෙන කෑ ගහගෙන ඔබ වහන්සේගේ පැත්තට පැනගෙන එන බව මවන්නේ කිව්වා. ඒ විදිහට මැව්වා දැන්. එතකොට ඒ මහා හස්ති රාජයා හොඬවැලත් ඔසවාගෙන කෑ ගහගෙන අර ගුරුන් වහන්සේගේ ඉස්සරහට එනකොටම පැන්න පැත්තට. ගෝලයා මොකද කළේ? ඉරදීම හසර නැග්ග හසින් ගියා. ගුරුන් වහන්සේ කල්පනා කළා මම රහත් නෑනේ. මම මේ රහත් කියලා හිතුවට රහත් නෑනේ. මේ ඇතා එනකොට මා පැත්තට පැන්න බයයි. රහත් නම් බය වෙන්න බෑ. අභය නම් නිර්වාණයටපත් වුණා. මම අභයේ තත්ත්වයට පත්වලා නෑ. ඒ ස්වාමීන් වහන්සේ මොකද කළේ? භාවනා පටන් ගත්ත සුළු මොහොතින් රහත් වුණා. දැන් හරි. දැන් නියම රහතන් වහන්සේ අතන කලින් රැවටිලා. එහෙම දේවලුත් වෙනවා. එහෙමනම් ජීවිත කාලයේම වෙහෙස මහන්සි නොබලා
කටයුතු කළ රහත් වීම සෝවාන් ආදී මාර්ගඵල ලැබීම නෙయ్య කියලා කියනවා. පද පරම මේ ජීවිතේ මොනතරම් වෙහෙස මහන්සි ගත්තත් නිවන් සම්පත් ලබන්න බැරි පුද්ගලයෝ. ඔබ අප සියලු දෙනාම මේ ශාසනයේ මගඵල නිවන් සුව ලබන්න පුළුවන් වුණොත් නෙయ్య, බැරි වුණොත් පද පරම. පද පරම පුද්ගලෝ මතු අනාගතේ පුළුවන්. මතු ජීවිතවලදී මතු බුද්ධ ශාසනයකදී සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්. මේ සංසාර දුක කියන එක පින්වත්නි සීමාවක් නැහැ. ඔබ අප හැමෝම වාසය කළේ මව් කුසක. ඒ අම්මා මොනතරම් දුකක් විඳින්නේ නැතිද? අපි මොනතරම් දුකක් විඳින එක තමයි දුක කියලා කියන්නේ. ඒයින් නැවතුණා නම් කමකුත් නැහැ. ළමා වයසේ රෝගාබාධ හැදෙනවා, කෑකෝ ගහනවා, වැටෙනවා, විලාප දෙනවා, සීමාවක් නැති දුක් විඳලා. එයා ඉගෙන ගන්න ඕන, රැකියාව කරන්න ඕන, දවසේ දුක් විඳින්න ඕන, ගේ දොර හදන්න ඕන, ළමයි ගැන බලන්න ඕන, දෙමව්පියෝ ගැන බලන්න ඕන. දැන් ප්‍රශ්න මහා ගොඩකට මුහුණ දීලා දැන්. ඒයින් නවතිනවා නම් කමකුත් නැහැ. ඊළඟට ජරාවටපත් වෙනවා. කෙස් ටික පැහිලා යනවා, දත් ටික වැටෙනවා, ජරා ජීර්ණ හැරමිටියක් ඕන. ඔන්න ජරාවේ ලක්ෂණ. ඒයින් අතර වෙනවා නම් කමකුත් නැහැ. ලෙඩ වෙනවා. වකුගඩු රෝග, පිළිකා රෝග වගේ දරුණු රෝගවලට මෝන පාලා එතනින් පස්සේ මරණයටපත් වෙනවා. ඔන්න බලන්න අපිට ලැබෙන දුක. සමහරක් මාස ගණන් බලන්න ඇඳන්වල දුක් විඳිනවා ආබාධ නිසා. අතපය කැඩිලා මහා විපත්. ඒවා සංසාරෙන් ගේන දේවල්. ඒ දුක විඳින්න ඕන. එහෙමනම් පින්වතුනි මේ සංසාර දුක හොඳට වටහාගෙන මේ ශරීර කූඩුව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා හිතුවොත් අතිවිශාල පිනක්. අපි පදපරම පුද්ගලයෝ වුණත් මේ ජීවිතයේ මගඵල නිවන් සුව නොලැබුණොත් ඊළඟ ජීවිතවලදී පුළුවන්කම තියෙනවා. ඇයි අපි දාන, සීල, භාවනා පින්කම් කරනවා. උදේ හවස බුදුන් වඳිනවා. මල් පහන් ගිලන්පස පූජා කරනවා. ඒ වගේම බණ අහනවා, භාවනා කරන මේවා උදාර පින්කම්. මේ වගේ නැවැත්මක් ඕන. මේ වගේ පින්දාම් කරාම සංසාර ගමනේ නැවැත්මක් ඕන. නැත්නම් හැමදාම මේ දුක විඳින්න ඕන. දැන් പ്രേත ලෝකේ പ്രേතයෝ විඳින දුක සීමාවක් නැහැ. කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ. සමහර പ്രേතයෝ ඉන්නෝ ගිනි ගන්නවා ශරීරේ. අනුන්ට දුක් ගිනි දීලා. සමහර പ്രേතයෝ ඉන්නෝ බඩ තියෙනවා, කට නැහැ. සමහර പ്രേතයෝ ඉන්නවා බඩ නැහැ, උගුර තියෙනවා, කට තියෙනවා. කොහේ කන්න බොන්න. කෑමත් පේන්න තියෙනවා. කන්න බොන්න බෑ. සාගිනි වේදනාව. තව ප්‍රේතයෙක් ඉන්නවා කියලා ධර්මයේ පෙන්නනවා. පැය 24ම ගිනි ජාලාවක් මැද ඉන්නේ. අන්න කොච්චර භයානකද බලන්න. පන්සලක් පුච්චලා. විහාරස්ථානයේ ගිනි දැල්වීමේ පව නරකාදී දුක් විඳලා මේ പ്രേත ලෝකෙට ඇවිල්ලා දැන් ගිනි ගන්නවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේදී ඔක දැකලා ප්‍රකාශ කරේ නැහැ. කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද ගිනි ගොඩක් මැද මිනිහෙක් ඉන්නවයි කියලා. මොගලන් මහරහතන් වහන්සේගේ ඉරදිනුවරට මේක පෙනුණා. මොගලන් ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මෙහෙමත් මිනිස්සු ඉන්නවාද ලෝකේ? പ്രേතයෝ. මොකක්ද? හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මේ പ്രേතයා ගිනි ගන්නවා. නොනවත්වාම පැය 24ම ගිනි ගන්නවා. මොකද්ද ස්වාමීනි මේක ඇත්තද? මොග්ගල්ලානේ මම බුද්ධ ගයාවේදී ඔය කියන പ്രേතයා දැක්කා. නමුත් මම ප්‍රකාශ කළේ නැහැ. කවුරුත් පිළිගන්නේ. දැන් සාක්ෂිකරුවෙක් ඉන්න නිසා මම කියන්නම් කියලා ඒක සනාථ කරලා ඒ තැනැත්තා අතීත බුද්ධ ශාසනයක විහාරයකට ගිනි තැබුවා. ආන්නේ පාප කර්මයේ තමයි අදත් වෙන්නේ. ඔන්න බලන්න භයානකකම. ඒ නිසා අනුන්ගේ සම්පතකට, විහාරයකට, ගේ දොරකට කවදාකවත් ඔය වගේ විපතක් කරන්න හොඳ නැහැ. කළොත් ආපස්සට කැරකිලා එනවා.
කටම පරිස්සම් කරගන්න ඕන. නුවණම දියුණු කරගන්න ඕන. සීලාදී ගුණම වැඩි කරගන්න. එතකොට සංසාරේ හැමදාම දෙව් රජෙක් වෙලා උපදින්න. දිව්‍යාංගනාව. මනුලොව නම් මහා ප්‍රතාපවත් මිනිස්සේ කාන්තාවක්. බොහෝම සුඛිත මුදිත ජීවිත පෙළක් ගත කරලා සංසාර සාගරයෙන් නිදහස් වෙන්න පුළුවන් අර පින් දහම් කරන අයට අනිත් අයට බෑ. අද ජන සමාජයේ පිනක් දහමක් නැතුව ජීවත් වන අය අප්‍රමාණයි. ඒගොල්ලන්ට මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. හැමදාම මේ ලෝකයේ පින්වත්ටි දුක් විඳින්න. සතර අපායවල් පිරීලා කියන ඔන්න ඕක තමයි. අපායවල් පිරීලා තියන්නේ ඇයි මවුට සලකන්නේ, පියාට සලකන්නේ, වැඩිහිටියන්ට සලකන්නේ, ස්වාමියාට සලකන්නේ, ස්වාමි දීනියට සලකන්නේ. කරුණාව මෛත්‍රිය නැහැ, දානමාන පින්කම් නැහැ. ඔය විදිය ජීවිතයක් ගත කළ කොහේ දෙවියෙක් වෙන්නද? මේ කියන සතර පාදුකට වැටිලා අනාදිමත් කාලයක් දුක් විඳින්න. අන්න ඒවා පිළිබඳ හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණ අප හරිම වාසනාවන්තයි. કોઈ ශාස්ත්‍රවරයාද පරලෝකයට පින් දෙන්න කිව්වේ? කවුරුත් නැහැ. කවුද බුද්ධ පූජාව අනුමත කළේ? කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේම. මේ වගේ නිවැරදි ධර්මයක් දේශනා කරේ වෙන ශාස්ත්‍රවරයෙක්ද නැහැ, බුදුරජාණන් වහන්සේ. දානමාන පින්කම් සලාක දාන සංඝක දාන පෞපියන සැලකීමේ ඔක්කොම අනුදැන වදාළේ බුදුරජාණන් වහන්සේ. සංසාරයේ දුක් විඳින්න නැතුව සපවත් ජීවිත පෙළක් ගත කරන නිවනට පත් වෙන්න පුළුවන් කියන ප්‍රතිපදාව පැහැදිලි කළේ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ. ඒ තරම් බලවත් ආනුභාව ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුගේ ශ්‍රාවක පිරිසක් අපි. එනිසා බය නැතුව දන ගහලා නලල බිම තියලා ඒ බුදුරජාණන් වහන්සේට වඳින්න ඕන. සංසාර ගමනම සුගතියක ඉන්න පුළුවන් විදිහට අපිට පින් කරගන්නට මඟ සලසලා තියෙනවා. ආනි උතුමාගේ දේශනෙන් ටිකක් හෝ ශ්‍රවණය කරන්න ඕන. ඉතිපිසෝ ස්වාක්කාද සුපටිපන්න වගන්ති 3 යනේනකොට පවා හිතින් මෙනෙහි කරන්න ඕන. හරිම බලවත්. අකුරක් ගානේ විශාල පින. ඒකට කියන්නේ සෝවිසි ගුණ භාවනාව කියලා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. අපල මාරක බාධක ළඟටවත් එන්නේ නැහැ. ඒ තරම් ප්‍රබලයි. අන්න ඒවා තම ජීවිතවලට පුළුවන් තරම් සම්බන්ධ කරගෙන දානාදී කුසල ධර්ම පුළුවන් තරම් දියුණු කරලා සීල සමාධි ප්‍රඥා කියන ගුණත් පුළුවන් තරම් දියුණු කරලා සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන සෝසේ පාරමී ගුණත් දියුණු කරලා සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන ශාන්ති ලක්ෂණ අමහා මහ නිවන් සම්පත් අවබෝධ කර ගන්නට ඔබ අප හැමෝටම මේ පිනත් හේතු වේවා වාසනා වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගෙන බොහෝම සද්ධාවෙන් බොහෝම ඕනෑකමින් ගෞරවයෙන් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව අලුත්ගම කළුආමෝදර සීලානන්ද පාර අංක 330 A3 යන ලිපිනයේ පදිංචි පී.ඒ. චන්ද්‍රිකා සමන්මලි මහත්මිය තමන්ගේ දරු දෙපළද ප්‍රදාන කරගෙන ඥාති හිත මිත්‍රාදීන් කැටුව අභාව ප්‍රාප්ත වුනේ සරත් සිල්වා ආදරණීය ස්වාමි පුත්‍රයාණන්ට ඥාතීන් පින් පිනිස වටිනා පින්කමක් කරගන්නට ලැබුණා කියලා සන්තෝෂයට පත් වෙන්නට ඕන. මේ පින හැමෝටම නිවන් දකිනා ජාති දක්වා මායු වරණ සැප බල ඥාන සම්පත් ලැබෙන බහුභෝග සම්පත් ලැබෙන පරිවාර සම්පත් ලැබෙන සුගති සම්පත් ලැබෙන අවසානයේ නිවන් සම්පත් සලසා දෙන උතුම් මහා පින්කමක් කරගන්නට ලැබුණා කියලා සන්තෝෂයට පත් වෙන්නට ඕන. එහෙමනම් බණට ආරාධනා කරලා වතාව සම්පූර්ණ කළ සීලේක පිහිටලා උග්ගටි තඥ විපංචි තඥ නෙය්‍ය පදපරම යන පුද්ගලෝ 4 දෙනෙක් මෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ මේ රැස්පත් කරගත්තා වූ පින මෑණියන් ප්‍රදාන මේ හැමදෙනාගේ තම ජීවිතේ පුරාම රැස් කරගත්තා වූ සකල විද කුසල සම්භාර ධර්මය
මිට වසරකට පෙරදී අභාව ප්‍රාප්ත වුණ එස් සරත් සිල්වා ආදරණීය ස්වාමි පුත්‍රයාට දරුවන්ගේ පියාට මේ උතුම් පිනත් වේවා අනුමෝදන් වේවා. මේ පින් ලබාගෙන එතුමාගේ සංසාර ගමන සුගතියක්ම වේවා වාසනාවන්ත වේවා අකල් මරණයක් නොවේවා. ආයු වරණ සැප බල ඥාන සම්පත් ලැබේවා භෝග සම්පත් ලැබේවා සුගති සම්පත් ලැබේවා. හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතින් දුවා දරුවෝ සංසාරෙදිත් එතුමාට ලැබේවා. සෝසේ පාරමී ගුණ දියුණු කරලා ඉතා ඉක්මන් භවයකදීම අමා මහ නිවන් සම්පත්ම ලබත්වා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එසේම භාව ප්‍රාර්ථන පී.ඒ. සිරිසේන ආදරණීය පියාට ටී.එස්. සෝමවතී ආදරණීය මව්ට ටී.ඒ. පුංචිහාමි ආදරණීය මව ප්‍රධාන මව්පස පියපස අභාව ප්‍රාර්ථන සීලම ඥාති මිත්‍රාදීන්ටත් ධර්මශ්‍රවණලාභී හැමෝගෙම පරලෝකීය ඥාතිවරුත් රට දැයවෙනමින් දෙවිපිදෝ සියලුම රණවිරුවොත් නොයෙක් විපත් වලින් කොරෝනා වෛරසෙන් පරලෝකීය ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් බණහන සියලු ලක්වැසිල්ල වැසි හැමෝගෙම පරලෝකීය ජනතාවත් මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපීටපත් වේවා අකල් මරණයක් නොවේවා සාගිනි වේදනාවක් නොවේවා අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න. ශාසනාරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙන්බෝසතානන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණේ ලැබේවා. දෙවියන්ගේ තියසීසුරු සැප සම්පත්ම ලැබේවා. දෙවියන්ටත් අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න. ඔබ පහදාවදා තබා සුජීවත් වෙන මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට හිතවත් මැදහත් අහිතවත් හැමෝටම ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී සියලු සත්වයෝද මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා දියුණුවක් යහපතක් වේවා. සමස්ත ලෝකයේ සියලුම කොරෝනා රෝගීන්ද මේ පින් බලෙන් තුනුරන් සරණින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා දියුණුවක් යහපතක් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයසිරි මහා බෝධින් වහන්සේගේ රුවන්වැලි මහසෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන අනුභව බලයෙන්ද බුද්ධ ගයාම බෝධින් වහන්සේ වජිරාසනයේ අනුභව බලයෙන්ද ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමයේ වේළුවනාරාමය අපේ අටම ස්ථාන 16ම ස්ථානවල අනුභව බලයෙන්ද තුන් ලෝකී පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑදදුන් වහන්සේලා අෂ්ටදෝණයක් 12 නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභවයෙන්ද සතර ශ්‍රී පාදස්ථානයේ අනුභවයෙන්ද ලෝ පහළ වීවදාල අනන්ත පරිමාණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂේ පුරාවට ලෝකී පහළුන අනන්ත ගුණ ඇති තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝවිත අනෝම දස්සේ පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාත් තිස්සබෝස විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භාව බලයෙන් බුද්ධ ඉරිධාන භාව බලයෙන් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත්තා වූ දාන සීල භාවනාදී පින්කම් වල බලයෙන් අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන පී.ඒ. චන්ද්‍රිකා සමන්මලි මහත්මියටත් ජීවත් වන එස්. එඩ්මන්ඩ් සිල්වා පියාණන්ටත් එස්. විමුක්ති මදුසාන් පුතුණුවන්ටත් එස්. ලසංජනා මදුසානි දියණියටත් මේ පවුලේ හැමෝටමත් මේ ධර්ම ශ්‍රවණලාභී මහත්තුරු මව්වරු දුවා දරුවෝත් නාලිකාවේ කාර්ය මණ්ඩලයත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු වේවා. කරදර කම්කටොළු බාධක අපල නවග්‍රහ දෝෂ ඒ රාෂ්ට්‍ර කපල අනවින කොඩුවින බන්ධන යක්ෂ ප්‍රේත භූත මනුස්ස කරදර සොරසතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් දුර්ජනයන්ගෙන් වෙන කරදර පීඩා සියල්ලම සංසිඳෙලා හැමෝටම සිතක් සාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා. දාන සීල භාවනාදී පින්කම් දියුණු වේවා. තමන්ගේ රැකී රක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
සාර්ථක වේවා, දියුණුවක් වේවා, යහපතක් වේවා, මරණයේදීත් මේ උතුම් පින්කම් සිහිපත් වේවා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සතර පා දුක සාගිනි වේදනාව දුගී මගී අසරණ කමක් කිසි කලකවන් නම වේවා. සත්පුරුෂ ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාවන්ගෙන් පිරිපුන් ජීවිත වෙලස් සංසාරේ ඔබ අප හැමෝටම මේ පින් බලෙන් ලැබේවා. සෝසේ සසර ගමන ගෙවන් කොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවීසනසේ පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස මේ පිනත් හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු.